තෙරුවන්සරණයි සියලු දෙනාටම අපේ ගෞරවනීය පොඩි හාමුදුරන් වහන්සේලා ඒ වගේම සිල් මෑණිවරු ආදරණීය දුවදරුවෝ හැමදෙනාම අදත් අපේ පාඩම වෙනුවෙන් ඉතාමත් කාරුණිකව ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. විශේෂයෙන් අපි සාකච්ඡා කරමින් ඉන්නේ ප්‍රාචීන පඬිත අවසාන උපාධි පරීක්ෂණයට නියමිත පාඨ ග්‍රන්ථයක් වන අභිධම්මත්ත සංග්‍රහ කියන කෘතිය පිළිබඳව. ඒතර මීට පෙර පාඩම් වලදී අපි පාඩම් 38කට සම්බන්ධ වෙලා විශාල දැනුමක් ඒකරාශී කරගත් පිරිසක් හැටියට තමයි අද පාඩමට සම්බන්ධ වෙන්නේ. ඒතර විශේෂයෙන් පහුගිය පාඩම කෙරෙහි අපේ අවධානය යොමු කළොත් එහෙම අපේ ගෞරවනීය පොඩි හාමුදුරන් වහන්සේලා ඒ වගේම සිල් මෑණිවරු ආදරණීය දුවදරුවෝ දන්නවා අපි අවසාන වශයෙන් සාකච්ඡා කරමින් හිටියේ මේ අභිධම්මත්ත සංග්‍රහය තුළ ඉදිරිපත් වන 8 වන පරිච්ඡේදය. ඉතින් 8 වන පරිච්ඡේදයේ විශේෂයෙන් සාකච්ඡා කළේ මූලික වශයෙන් අපි දැක්කා ප්‍රතිච්ඡ සමුප්පාද න්‍යාය සහ ඒ වගේම ප ဋ ාණ න්‍යාය කියන මේ න්‍යායන් දෙක පිළිබඳව තමයි මුල් කොටසේදී නැත්නම් 8 වෙනි පරිච්ඡේදයේ පළමු කොටසේදී සාකච්ඡා කරලා තියෙන්නේ. ඒතර ඒ යටතේදී අපි විශේෂයෙන් මුලදීම එහි ඉදිරිපත් වන පටිච්චසමුප්පාද න්‍යාය ආකාර කිහිපයකින් ඉදිරිපත් වෙන ආකාරය දැක්කා. ඒ වගේම මේ පටිච්චසමුප්පාද න්‍යාය විග්‍රහ කිරීමෙන් පස්සේ ඊටත් වඩා දීර්ඝ වශයෙන් අපිට හමු වුණා ප ဋ ාණ න්‍යාය විග්‍රහ වෙන ආකාරය. එතකොට ඒ නාම ධර්මයන් එම නාම ධර්මයන්ටත් ඒ වගේම අජ්ජත්තික සහ බහිද්ධා වශයෙන් ගත්තාම ආධ්‍යාත්මික සහ බාහිර වශයෙන් වූ අනිකුත් නාම ධර්මයන්ටත් කොහොමද අඤ්ඤමඤ්ඤ පච්චය ආදී වශයෙන් ඒ වගේම අවිගත පච්චය ආදී වශයෙන් කොහොමද ප්‍රත්‍ය වෙන්නේ කියන කාරණාව තමයි අපි සාකච්ඡා කරමින් ඉන්නේ. එතකොට මේ විදිහට ප ဋ ාණ ප්‍රකරණයේ ඉදිරිපත් වන සෝවිසි ප්‍රත්‍ය ධර්මයන් නැත්නම් 24 වැදෑරුම් ප්‍රත්‍ය ධර්මයන් මේ අභිධම්මත්ත සංග්‍රහය තුලත් ඒ ආකාරයෙන්ම සාකච්ඡා කරනවා. එතකොට අභිධර්මයේදී විශේෂ තැනක් මේ ප ဋ ාණ ප්‍රකරණයට හිමි වෙනවා වගේම අභිධම්මත්ත සංග්‍රහ නම් මේ කෘතිය තුලදීත් මේ ප ဋ ාණ විග්‍රහයට නැත්නම් මේ ප්‍රත්‍ය විග්‍රහයට විශේෂ තැනක් හිමි කරලා දීලා තියෙනවා කියන කාරණාව මේ තුලින් පැහැදිලි වෙනවා. හරි. එහෙමනම් ඒ පූර්විකාවත් එක්ක අපි අද දවසේදී පාඩමට සම්බන්ධ වෙමු. අභිධම්මත්ත සංග්‍රහය සම්බන්ධයෙන් සාකච්ඡා කරන 39 වන පාඩමත් එක්කයි ඔබ එකතු වෙන්නේ. හොඳයි. 24 වන ඡේදය. 24 වන ඡේදය සා විජ්ජමාන පඤ්ඤත්ති අවිජ්ජමාන පඤ්ඤත්ති විජ්ජමානේන අවිජ්ජමාන පඤ්ඤත්ති අවිජ්ජමානේන විජ්ජමාන පඤ්ඤත්ති විජ්ජමානේන විජ්ජමාන පඤ්ඤත්ති අවිජ්ජමානේන අවිජ්ජමාන පඤ්ඤත්ති චේති චබ්බිදා හෝති. එතකොට ඔන්න තවත් ප්‍රඥප්තියක් ගැන තමයි මෙතනදී සාකච්ඡා කරන්නේ. එතන සා ඒ ප්‍රඥප්ති මෙතන සා කියලා ගත්තේ ප්‍රඥප්ති શબ્දය නැත්නම් පඤ්ඤත්ති શબ્දය ස්ත්‍රීලිංගික શબ્දයක් නිසා ස්ත්‍රීලිංගික શબ્දයක් නිසා සා කියන වචනයෙන් එක අර්ථවත් කළා. සා විජ්ජමාන පඤ්ඤත්ති විජ්ජමාන පඤ්ඤත්ති අවිජ්ජමාන පඤ්ඤත්ති ඊළඟට විජ්ජමාන අවිජ්ජමාන පඤ්ඤත්ති ඊළඟට අවිජ්ජමානේන අවිජ්ජමානේන විජ්ජමාන පඤ්ඤත්ති විජ්ජමානේන විජ්ජමාන පඤ්ඤත්ති අංක 5 ඊළඟට අවිජ්ජමානේන අවිජ්ජමාන පඤ්ඤත්ති අවිජ්ජමානේන අවිජ්ජමාන පඤ්ඤත්ති ච ඉති
යනුවෙන් චබ්බිදා හෝති. හරි. දැන් අපි බලමු සා ඒ ප්‍රඥප්තිය. සා කියන විදිහට අදහස් කරන්නේ මම මුලිනුත් කිව්වා මේ පඤ්ඤත්ති කියන શબ્දය පාලියේ ශ්‍රීලිංගික શબ્දයක් විදිහට දෙන්නේ. ඒ නිසා සා කියලා දෙනවා මෙතන. සා ඒ ප්‍රඥප්තිය විජ්ජමාන පඤ්ඤත්ති. විද්‍යමාන ප්‍රඥප්තිය. විජ්ජමාන පඤ්ඤත්ති විද්‍යමාන ප්‍රඥප්තිය. ඒ වගේම අවිජ්ජමාන පඤ්ඤත්ති. අපි සංඛ්‍යාත්මකව ගත්තොත් එහෙම පළවෙනි එක විජ්ජමාන පඤ්ඤත්ති. ඊට පස්සේ අවිජ්ජමාන පඤ්ඤත්ති. ඊට පස්සේ විජ්ජමානේන අවිජ්ජමාන පඤ්ඤත්ති. ඊළඟට අවිජ්ජමානේන විජ්ජමාන පඤ්ඤත්ති. විජ්ජමානේන විජ්ජමාන පඤ්ඤත්ති සහ අවිජ්ජමානේන විජ්ජමාන පඤ්ඤත්ති. දැන් ඔන්න අපිට හම්බ වෙනවා 6ක්. එහෙනම් මොකද පළවෙනි එක විජ්ජමාන පඤ්ඤත්ති. විජ්ජමාන පඤ්ඤත්ති කියන්නේ විද්‍යමාන ප්‍රඥාප්තිය. ඊළඟට අංක 2 අවිජ්ජමාන පඤ්ඤත්ති. අවිද්‍යමාන ප්‍රඥාප්තිය. දක්නට නොලැබෙන. හැබැයි ඒක ප්‍රඥාප්තියක් පැනවීම. ඊළඟට විජ්ජමානේන අවිජ්ජමාන පඤ්ඤත්ති. විද්‍යමානයෙන් අවිද්‍යමාන ප්‍රඥාප්තිය. අංක 3. ඒ වගේම තවත් ප්‍රඥාප්ති තියෙනවා අවිද්‍යමානයෙන් විද්‍යමාන ප්‍රඥාප්තිය. අවිජ්ජමානේන විජ්ජමාන පඤ්ඤත්ති අංක 4. ඊළඟට තවත් ප්‍රඥාප්ති තියෙනවා විජ්ජමානේන විජ්ජමාන පඤ්ඤප්ති. විද්‍යමානයෙන් විද්‍යමාන වන ප්‍රඥාප්ති අංක 5. ඒ වගේම අවිජ්ජමානේන අවිජ්ජමාන පඤ්ඤප්ති. අවිද්‍යමානයෙන් අවිද්‍යමාන වන ප්‍රඥාප්ති යනුවෙන් මේ ප්‍රඥාප්තිය අපිට හඳුනා ගන්න පුළුවන් චබ්බිදා කොටස් 6ක් විදිහට. එහෙනම් මෙතන පැහැදිලි කරනවා ප්‍රඥාප්තියේ ප්‍රභේද 6ක්. ප්‍රඥාප්තියේ ප්‍රභේද 6ක්. විද්‍යමාන ප්‍රඥාප්තිය, අවිද්‍යමාන ප්‍රඥාප්තිය, විද්‍යමානයෙන් අවිද්‍යමාන ප්‍රඥාප්තිය, අවිද්‍යමානයෙන් විද්‍යමාන ප්‍රඥාප්තිය, විද්‍යමානයෙන් විද්‍යමාන ප්‍රඥාප්තිය සහ අවිද්‍යමානයෙන් අවිද්‍යමාන ප්‍රඥාප්තිය හැටියට ප්‍රඥාප්ති 6ක් පිළිබඳව මෙතනදී සාකච්ඡා කරනවා. ඒ වගේම තත්ත යදා පරමත්තතෝ විජ්ජමානං රූප වේදනාදින් ඒතාය පඤ්ඤාපෙන්ති තදාතං විජ්ජමාන පඤ්ඤත්තේති උච්චති. යදාපන පරමත්තතෝ අවිජ්ජමාන භූමිපබ්බතාදින් ඒතාය පඤ්ඤපෙන්ති තදාතං අවිජ්ජමාන පඤ්ඤත්තේති පෞච්චති. උබින්නම් පන වෝමිස්සක වශයෙන් සේසා යතාක්කමං චලබිඤ්ඤා ඉත්ති සද්දෝ චක්කු විඤ්ඤාණං රාජපුත්තෝ තිච වේදිතබ්බං. ඊට පස්සේ ඔන්න මේ අපි ඒ කතා කරපු ප්‍රඥාප්ති එක එක පිළිබඳව උදාහරණ සහිතව කරන පැහැදිලි කිරීමක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. එතකොට අපිට අඳුන ගන්න පුළුවන් තත්ත මේ ප්‍රඥාප්තියන් අතරින් තත්ත යදා පරමත්තතෝ විජ්ජමානං. තත්ත යදා පරමත්තතෝ විජ්ජමානං. තත්ත යදා පරමත්තතෝ විජ්ජමානං. රූප වේදනාදී ඒතාය. රූප වේදනාදීන් අංක 5. රූප වේදනාදීන් ඒතාය රූප වේදනාදීන් ඒතාය පඤ්ඤපෙන්ති
තදා අයං විජ්ජමාන පඤ්ඤත්තේති. පඤ්ඤපෙන්ති අංක 7. පඤ්ඤපෙන්ති තදා අයං විජ්ජමාන පඤ්ඤත්තේති වුච්චති. 10. පඤ්ඤත්තේති වුච්චති. පඤ්ඤපෙන්ති තදා අයං විජ්ජමාන පඤ්ඤත්තේති වුච්චති. ඊතර ඔන්න පළවෙනි කාරණාව. මොකද්ද කියන්නේ? තත්ත. ඒ ප්‍රඥාප්තියන් අතර. ඒතර අපි කිව්වා ෂට්පදෑරුම් ප්‍රඥාප්ති තියෙනවායි කියලා. ඒ ෂට්පදෑරුම් ප්‍රඥාප්ති අතරින් යදා යම් කාලයක පරමත්තතෝ පරමාර්ථ ස්වභාවයෙන් විජ්ජමානං විද්‍යමාන වූ රූප වේදනාදීන් රූප වේදනා ආදිය ඒවා කරන කොටගෙන පනවා ඇත්තේද පඤ්ඤපෙන්ති පැනවීමක් සිදු කරයිද තදායි කල්හි අයං ඒවා විජ්ජමාන පඤ්ඤත්තේති විද්‍යමාන ප්‍රඥප්තියයි වුච්චති කියනු ලැබේ. ඒක රූප වේදනා ආදිය තමයි රූප වේදනා සංඥා ආදිය තමයි මෙතනදී විද්‍යමාන ප්‍රඥප්ති හැටියට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ වගේම දෙවෙනි කාරණාවේදී කියනවා යදාපන යම් කිසි කලෙක පරමත්තතෝ පරමාර්ථ ස්වභාවයෙන් අවිජ්ජමානං අවිද්‍යමාන වූ. ඒතර පරමාර්ථ ස්වභාවයෙන් අවිද්‍යමාන වූ භූමි පබ්බතාදීන් පොළොව ඊළඟට පර්වත ආදී වශයෙන් ගත්තාම ඒවා කරන කොටගෙන පඤ්ඤපෙන්ති යම් පැනවීමක් සිදු කරලා තියෙනවද තදා එකල්හි ඒවා හැඳින්වීම සඳහා අවිජ්ජමාන පඤ්ඤත්තේති අවිද්‍යමාන ප්‍රඥප්ති යනුවෙන් වුච්චති කියනු ලැබේ. ඊළඟට උභින්නම් පන මේ කියන දෙකම එතකොට පරමාර්ථ වශයෙන් අවිද්‍යමාන සහ විද්‍යමාන ප්‍රඥප්ති කියන කාරණාවන් දෙක වෝමිස්සක වශයෙන් මිශ්‍ර වශයෙන්ගෙන සේසා ඉතිරි වූ ප්‍රඥප්ති යථාක්කමං පිළිවෙලින් චලබිඤ්ඤා ෂට් අභිඤ්ඤා ධර්මයන් ෂට් අභිඤ්ඤාවන්ද ඒ වගේම ඉත්ති සද්දෝ ස්ත්‍රී ශබ්දයද චක්කු විඤ්ඤාණං චක්සු විඤ්ඤාණයද ඒ වගේම රාජපුත්‍රයයි කියාද වේදිතබ්බා දත යුතුය. ඒතකොට මේ විදිහට අපිට ඒ ප්‍රඥප්ති පිළිබඳව අපිට යම්කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට වචී ගෝසානුසාරේන සෝත විඥාන වීතියා පවත්තානන්තරුප්පන්නං මනෝද්වාරස්ස ගෝචරා. දැන් මේක බලන්න වචී ගෝසානුසාරේන සෝත විඥාන වීතියා පවත්තානන්තරුප්පන්නං මනෝද්වාරස්ස ගෝචරා. අපි බලමු මේක වචී ගෝස අනුසාරේන වචී ගෝසානුසාරේන සෝත විඥාන වීතිය වචී ගෝසානුසාරේන සෝත විඥාන වීතිය පවත්තානන්තර උප්පන්නං
මනෝද්වාරස්ස මනෝද්වාරස්ස ගෝචරං මනෝද්වාරස්ස ගෝචරං මනෝද්වාරස්ස ගෝචරං. එතකොට මේක ඊළඟ ගාතාවත් එක්ක නැත්නම් ඊළඟ කොටසත් එක්ක සම්බන්ධ වෙන ගාතාවක් හැටියට තමයි හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. අපි බලමු. වචී ගෝසානුසාරේන වචී ගෝසානුසාරේන වචී කියන්නේ වාග්මය වූ ශබ්දයන් අනුසාරයෙන් වාග්මය වූ ශබ්දයන් අනුසාරයෙන් සෝත විඥාන වීතිය. එතකොට මේ ශබ්දය අනුසාරයෙන් පදනම් කොටගෙන තමයි සෝත විඥානය හටගන්නේ. එතකොට අපි දන්නවා චක්කු විඥාණයෙන් ගත්තොත් චක්කුංච රූපංච පටිච්ච uppajjati චක්කු විඥානං. ඇසයි ඒ වගේම රූපයයි හේතු කොටගෙන චක්කු විඥානය හට ගන්නවා. ඒ වගේ මෙතනදී සෝත විඥාන කෙනෙක් ගත්තොත් සෝතංච සද්දේච පටිච්ච සෝතංච සද්දේච පටිච්ච uppajjati සෝත විඥාන. එතකොට මෙතනදී මොකද වෙන්නේ? මේ වාග්මය වූ ශබ්දයක් අනුසාරයෙන් වාග්මය වූ ශබ්දානුසාරයෙන් හටගත් සෝත විඥාන වීතිය චිත්ත වීතිය සෝත විඥාන චිත්ත වීතියෙහි පවත්තානන්තරං ප්‍රවෘත්ති ක්ෂණයෙහි පවත්ති ක්ෂණයෙහි නැත්නම් ප්‍රවෘත්ත ක්ෂණයෙහි අතර uppannං හටගත්තා වූ මනෝද්වාර විඥාණයට නැත්නම් මනෝද්වාරයට ගෝචර අරමුණු වූ මේක සම්බන්ධ වෙනවා ඊළඟ ගාතාවත් එක්ක අරමුණු වූ අත්තා යස්සානුසාරේන විඤ්ඤායන්ති තතෝ පරං අත්තා යස්සානුසාරේන විඤ්ඤායන්ති තතෝ පරං සායං පඤ්ඤත්ති විඤ්ඤෙය්‍යා ලෝක සංකේත නිම්මිතා. ඒතර මේක කලින් ගාතාවත් එක්ක සම්බන්ධ වෙලා දැන් මෙතනදී තවත් ආකාරයකින් විග්‍රහ කරනවා කොහොමද මේක සිද්ධ වෙන්නේ කියන කාරණාව. ඒතර දැන් අපි බලමු අත්තා යස්සානුසාරේන විඤ්ඤායන්ති තතෝ පරං සායං පඤ්ඤත්ති විඤ්ඤෙය්‍යා ලෝක සංකේත නිම්මිතා. තතෝ පරං අපි මේක අන්වය හදාගත්තොත් එහෙම තතෝ පරං යස්සානුසාරේන දෙක තතෝ පරං යස්සානුසාරේන අත්තා විඤ්ඤායන්ති අත්තා විඤ්ඤායන්ති සා අයං පඤ්ඤත්ති ලෝක සංකේත නිම්මිතා නිම්මිතාති විඤ්ඤෙය්‍යා. හරි. අපිට මෙන්න මේ පිළිවෙලට මේක සකස් කරගන්න පුළුවන්. තතෝ පරං යස්සානුසාරේන අංක 2 අංක 3 අත්තා අංක 4
විඤ්ඤායන්ති විඤ්ඤායන්ති අංක 5 සා අයං පඤ්ඤති සා අයං පඤ්ඤති සා අයං පඤ්ඤති අංක 6 ලෝක සංකේත නිම්මිතා ලෝක සංකේත නිම්මිතා විඤ්ඤේය හරි අපිට පුළුවන් මේ විදිහට මේක ගලප ගන්න හරි දැන් එහෙම ගලප ගත්තාම අපිට පේනවා අංක 1 තතෝ පරං ඉන් අනතුරුව එතකොට මුලදී දක්වන ලද ප්‍රඥප්ති වලින් අනතුරුව එක එකෙන් අදහස් කරන්නේ තතෝ පරං ඉන් අනතුරුව යස්සානුසාරේන යම්කිසි ප්‍රඥප්තියක් අනුව පැවතීමෙන් කිසියම් ප්‍රඥප්තියක් අනුව පැවතීමෙන් අත්තා අර්ථයන් විඤ්ඤායන්ති දක්නට ලැබෙද්ද සා අයං පඤ්ඤත්ති එසේ දක්නට ලැබෙන ප්‍රඥප්ති ලෝක සංකේත නිම්මිතා ලෝක ව්‍යවහාරය පදනම් කොටගෙන හටගත් බව විඤ්ඤයෝ දත යුත්තේය විඤ්ඤයෝ දත යුත්තේය ආපහු බලන්න තතෝ පරං ඉන් අනතුරුව යස්සානුසාරේන කිසියම් නාම ප්‍රඥප්තියක් අනුව පැවතීමෙන් අත්තා අර්ථ විඤ්ඤායන්ති දක්නට ලැබේද සා අයං පඤ්ඤත්ති එවැනි වූ ප්‍රඥප්ති ලෝක සංකේත නිම්මිතා ලෝක විවහාරයෙන් සිද්ධ වූ ප්‍රඥප්ති ලෙස විඤ්ඤේය දත යුතුයි අවබෝධ කරගත යුතුයි කියන කාරණාව තමයි ඒකෙන් පැහැදිලි කරන්නේ. හරි අපි යමු ඉස්සරහට. එතකොට පෙර අවස්ථාවෙන් කියන්නේ මෙතනින් අවසන් වෙනවා 8 වන පරිච්ඡේදය. 8 වන පරිච්ඡේදය මේ විඤ්ඤාප්ති නැත්නම් ප්‍රඥප්ති ග්‍රහණයෙන් අවසන් වෙනවා. ඉන් අනතුරු අපි සම්බන්ධ වෙනවා 9 වන පරිච්ඡේදයට. නවමෝ පරිච්ඡේදෝ. તો 9 වන පරිච්ඡේදය කියලා කියන්නේ ඔබ වහන්සේලා දන්නවා අපේ දරුවෝ දන්නවා අභිධම්මත් සංග්‍රහය තුළ ඉදිරිපත් වෙන අවසාන පරිච්ඡේදය. එතකොට දැන් අපි මේ වෙනකොට මේ අභිධම්මත් සංග්‍රහයේ බහුතර කොටසක් අවසන් කළා. මෙතන පරිච්ඡේද 8ක ප්‍රමාණයක් සාකච්ඡා කරලා ඉවරයි මේ වෙද්දී. දැන් අපි 9 වන පරිච්ඡේදයට තමයි අපේ ප්‍රවේශය ලබා ගන්නෙ. ඒතර එතනදී පැහැදිලි කරනවා 9 වෙනි පරිච්ඡේදයේ ආරම්භයේදීම ප්‍රවේශයක් හැටියට සමත විපස්සනානං භාවනාන මිතෝ පරං කම්මට්ටානං පවක්කාමි දුවිදම්පි යතාක්කමං. ඔන්න මේ කතුවරයා තමන්ගේ මේ ඊළඟ පරිච්ඡේදයේ නැත්නම් මේ 9 වන පරිච්ඡේදයෙන් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන කාරණාව තමයි මෙතනදී විග්‍රහ කරන්නේ. අපි බලමු භාවනානං ඊතෝ පරං. උතර මිතෝ පරං කියන තැන ඊතෝ පරං කියන වචනේ අපිට හම්බ වෙනවා. ඊතෝ පරං සමත විපස්සනානං සමත විපස්සනානං භාවනානං සමත විපස්සනානං භාවනානං දුවිදම්පි කම්මට්ටානං දුවිදම්පි 4 කම්මට්ටානං දුවිදම්පි කම්මට්ටානං යතාක්කමං පවක්කාමි. අපිට පුළුවන් මේ විදිහට. ඒතකොට අංක 1
ඊතෝ පරං කියන එක ඊතෝ පරං අංක 2 සමත විපස්සනාණං සමත විපස්සනාණං තුන්වෙනි එක භාවනාණං සමත විපස්සනාණං භාවනාණං ඊළඟට දුවිදම්පි අංක 4 හතරවෙනි වචනේ දුවිදම්පි දුවිදම්පි අංක 5 කම්මට්ඨානං කම්මට්ඨානං යතාක්කමං යථාක්කමං අංක 6 පවක්කාමි අංක 7 හරි එතකොට මෙන්න මේ පිළිවෙලට අපිට මේක ගලප ගන්න පුළුවන්කම තියෙනවා පහසුවෙන් අර්ථ ගැනීම පිණිස. ඒතර එක පළවෙනි එක ගත්තොත් එimhe ඊතෝ පරං මේන් අනතුරුව ඒ කියන්නේ මුලින් දක්වන ලද ප්‍රත්‍යනිර්දේශයෙන් අනතුරු දැන් අපි දැක්ක 8 වෙනි පරිච්ඡේදයේදී ප්‍රත්‍ය නිර්දේශයක් තමයි සිද්ධ කළේ විශේෂයෙන් ප ဋ ාණ ප්‍රකරණයේ ඉදිරිපත් වෙන ආකාරයට ඒ නාම ධර්මයන් ප්‍රත්‍යවන ආකාරය දීර්ඝ වශයෙන් පැහැදිලි කරා. ඒතර ඊතෝ පරං කියන එක අදහස් කරන්නේ ඒන් අනතුරුව ඒ කියන්නේ මේ ප්‍රත්‍ය දැක්වීමෙන් අනතුරුව සමත විපස්සනාණං සමත විපස්සනාණං භාවනාණං සමත සහ විපස්සනා යන භාවනාවන්ගේ දුවිදම්පි ආකාර දෙකකින් සමන්විත වූ සමත සහ විදර්ශනා භාවනාවන්ගේ ආකාර දෙකකින් සමන්විත වූ කම්මට්ඨාන කර්මස්ථාන එහෙම නැත්නම් භාවනා අරමුණු. එතකොට සමත භාවනාවට සුදුසු අරමුණු ටිකක් තියෙනවා. ඒ වගේම විදර්ශනා භාවනාවට සුදුසු අරමුණු ටිකක් තියෙනවා. ඒ විදිහට ද්වේදාකාර වූ ආකාර දෙකකින් සමන්විත කම්මට්ඨානං ඒ කමඨහන් නැත්නම් භාවනා අරමුණු යථාක්කමං සමත භාවනාවට අදාළ ඒවා ඒ ආකාරයෙන්ද ඒ වගේම විදර්ශනාවට අදාළ ඒවා ඊට අනුකූල වන පරිද්දෙන්ද. එතකොට සමතයට ගැලපෙන කර්මස්ථාන සමතයට ගැලපෙන ආකාරයෙන්ද විදර්ශනා භාවනාවට ගැලපෙන අරමුණු විදර්ශනා භාවනාවට ගැලපෙන ආකාරයෙන් යථාක්කමං සුදුසු පරිද්දෙන් කියන එක. සුදුසු පරිද්දෙන් පවක්කාමි ප්‍රකාශ කරමි. පවක්කාමි ප්‍රකාශ කරමි. ඒතර මේ විදිහට Taman මේ ඡේදය ආරම්භ කරනකොට ආරම්භයේදීම පැහැදිලි කරනවා තමන් වහන්සේගේ අරමුණ. එහෙම නැත්නම් මේ ග්‍රන්ථය නිර්මාණය කිරීමේ අරමුණ මොකක්ද කියන එක පිළිබඳව පැහැදිලි කිරීම තමයි එතනදී සිද්ධ වෙනවා අපිට දැක ගන්න පුළුවන්කම තියෙන්නේ. හරි. අපි යමු ඉස්සරහට. ඊළඟට තත්ත සමත සංගහේ තාව දස කසිනානි දස අසුභා දස අනුස්සතියෝ චතස්සෝ අප්පමඤ්ඤායෝ ඒකා සංඥා ඒකා වවත්තානං චත්තාරෝ ආරුප්පාචේති සත්ත විදේන සමත කම්මට්ටාන සංගහෝ රාගචරිතා දෝසචරිතා මෝහචරිතා සද්ධාචරිතා බුද්ධිචරිතා විතක්කචරිතා චේති චබ්බිදේන චරිත සංගහෝ. එතන මෙතන සංග්‍රහයන් දෙකක් පිළිබඳව මෙතනදී කරුණු ඉදිරිපත් වෙනවා. එතන මොකක්ද කියන්නේ? තත්ත සමත සංගහේ තත්ත සමත සංගහේ තාව තත්ත සමත සංගහේ තාව දස කසිනානි 4 දස කසිනානි
දස අසුභා දස අනුස්සතියෝ චතස්සෝ අප්පමඤ්ඤායෝ අංක 7 ඒකා සංඥා අංක 8 ඒකං වවත්තානං අංක 9 චත්තාරෝ ආරුප්පා අංක 10 ච ඉති අංක 11 ච ඉති සත්ත විදේන සමත කම්මට්ඨාන 13 සංඝහෝ 14 අපිට විතර මේකේ පළවෙනි කොටස ඔය විදිහට විග්‍රහ කරන්න පුළුවන්. ඊළඟට සද්දා චරිතා දෝෂ චරිතා මෝහ චරිතා සද්දා චරිතා ඊළඟට දෝෂ චරිතා ඊළඟට 3 මෝහ චරිතා ආපහු සද්දා චරිතා ඊළඟට බුද්ධි චරිතා 6 විතක්ක චරිතා චේති චබ්බිදේන චරිත සංඝහෝ ඔය විදිහට අපිට දෙවෙනි අර්ධය අංකණය කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට තත්ත සමත සංඝහේ දස කසිනා දස අසුභා දස අනුස්සතියෝ ඒ වගේම චතස්සෝ අප්පමඤ්ඤායෝ ඒකා සංඥා ඒකා වවත්තානං චත්තාරෝ ආරුප්පා චේති සත්ත විදේන කම්මට්ඨාන සංඝහෝ ඒ වගේම රාග චරිතා දෝෂ චරිතා මෝහ චරිතා සද්දා චරිතා බුද්ධි චරිතා විතක්ක චරිතා චේති චබ්බිදේන චරිත සංඝහෝ එතන සංග්‍රහයන් දෙකක් තියෙනවා. එකක් තමයි පළවෙනියම කතා කරනවා කම්මට්ඨාන සංග්‍රහය. එතකොට භාවනාව සඳහා වූ කමඨහන් නැත්නම් අරමුණු පිළිබඳව තමයි මූලික වශයෙන් කතා කරන්නේ. ඊළඟට දෙවන ඡේදයේදී කතා කරනවා චරිත. ඒ පුද්ගලයන්ගේ චරිත ලක්ෂණ පදනම් කරගෙන චරිත බෙදීම. හරි අපි බලමු තත්ත කියන එකෙන් මෙතන අදහස් කරේ අපි මුලින් ඉගෙන ගත්තා භාවනාවේ කොටස් දෙකයි සමත සහ විදර්ශනා කියන භාවනා දෙක. එතන මේ සමත සහ විදර්ශනා භාවනාවන්ට අදාළව තමයි මෙතන තත්ත ඒ භාවනාවන් අතරින් සමත සංගහේ සමත භාවනා සංග්‍රහයෙහි තාව පළමු කොටම මුලින්ම දස කසිනානි දස කසින. ඒතර අපි දන්නවා සමත භාවනාව සම්බන්ධයෙන් ගත්තහම ඒ සඳහා ඉදිරිපත් වෙච්ච කර්මස්ථාන 40ක් තියෙනවා. පොදුවේ ගත්තහම ඒවා සම 40 කර්මස්ථාන කියන නමින් හඳුන්වන භාවනා අරමුණු 40. ඒතර ඒ අතරින් පළවෙනි 10 තමයි මෙතනදී අදහස් කරන්නේ දස කසින ධර්මයන්. ඊළඟට දස අසුභා ඊළඟට අසුභ ධර්මයන් 10. ඊළඟට දස අනුස්සති. ඒතර අනුස්සති ධර්මයන් 10. එතකොට එතන 10 ඒවා 3යි. දස කසින දස අසුභ සහ දස අනුස්සති. එතකොට 30යි. ඊට පස්සේ චතස්සෝ අප්පමඤ්ඤායෝ අප්‍රමාණ්‍ය ධර්ම 4යි 34යි. ඊළඟට ඒකා සංඥා ධර්ම 1යි 35යි. ඒකං වවත්තානං ව්‍යවස්ථාපන ධර්ම 1යි 35යි. ඊට පස්සේ
චත්තාරෝ ආරුප්පාචේති. ඊළඟට ආරෝප්‍ය ධර්ම 4යි. මේ ආදී වශයෙන් සත්ත්ව විදේන කොටස් වශයෙන් ගත්තහම 7කින් සමත කම්මට්ටාන සංඝහෝ සමත කර්මස්ථාන නැත්නම් සමත භාවනාව සඳහා වූ අරමුණු සත්ත්ව විදේන කාණ්ඩ 7ක් ඔස්සේ සංඝහෝ වර්ගීකරණය කරලා දක්වන්න පුළුවන් කියන කාරණාව තමයි එකෙන් පැහැදිලි කරන්නේ. ඒ වගේම තමයි ඊළඟට දෙවෙනි අර්ධයෙන් මේකේ කතා කරනවා චරිත වශයෙන් ගත්තාම පුජ්‍යලයන්ගේ රාග චරිතා රාග චරිත ඊළඟට දෝෂ චරිතා ද්වේෂ චරිත මෝහ චරිතා මෝහ චරිතය සද්ධා චරිතා ශ්‍රද්ධා චරිතය බුද්ධි චරිතා බුද්ධි චරිතය විතක්ක චරිතා චේති විතක්ක චරිත යනුවෙන් චරිත සංග්‍රහෝ චරිත බෙදා දැක්වීම නැත්නම් චරිත සංග්‍රහය චබ්බිදේන ආකාර 6කින් අපිට දැක් ගන්න පුළුවන්. එතකොට රාග, ද්වේෂ, මෝහ, ශ්‍රද්ධා, බුද්ධි සහ විතර්ක යනුවෙන් චරිත 6ක් අභිධර්මයට අනුව අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. හරි. අපි යමු ඉස්සරහට පරිකම්ම භාවනා උපචාර භාවනා අප්පනා භාවනා චේති තිස්සෝ භාවනා. ඒතර භාවනාව කොටස් 3යි. මේකේ අර්ථය පැහැදිලි. අපි බලමු. පරිකම්ම භාවනා අංක 1. පරිකම්ම භාවනා උපචාර භාවනා අප්පනා භාවනා චේති තිස්සෝ භාවනා. එතකොට පරිකර්ම භාවනාව උපචාර භාවනාව අප්පනා භාවනාව ච ඉති යනුවෙන්ද භාවනා තිස්සෝ භාවනා 3කි. ඉතින් මොකද්ද මේකින් පළවෙනි භාවනාව දැන් පරිකර්ම භාවනාව කියන එක විග්‍රහ කරනවා මේ සන්නයේ භාවනාවට ආදි කර්ම වූ පූර්ව භාග භාවනාව තවදුරටත් පැහැදිලි කරනවා කාමච්ඡන්දාදී නීවරණයන්ගේ විස්කම්බනේ පටන් ගෝත්‍ර භූ චිත්තය අවසන් කොට ඇති අර්පණාවට පූර්ව භාගයේ ප්‍රවෘත වූ කාමාවචර භාවනාතමේ අර්පණාවට සමීපචාරී හේයින් ග්‍රාමෝපචාරාදීන් මෙන් උපචාර භාවනා නම් වේ. මහත්ගත භාව ප්‍රාප්ත වූ භාවනාතමෝ අර්පණා භාවනා නම් වේ. සම්පයුත්ත ධම්මේ ආරම්මනේ අප්පෙන්තෝ විය පවත්තතීති විතක්කෝ අප්පනාති උච්චති. තථාහිසෝ අප්පනා ව්‍යප්පතාති නිද්දිට්ඨෝ. තප්පමුකතා වශයෙන් පන සබ්බේපි මහග්ගතානුත්තර උත්තරඥාන ධම්මා අප්පනාති උච්චන්ති. පරිකම්මස්ස ආදි භාවනා කම්මස්ස නිමිත්තං ආරම්මනත්තාති පරිකම්ම නිමිත්තං. කසින මණ්ඩලාදී තදේව චක්කුණා දිට්ඨං විය මානසා උග්ගය හේතිති උග්ගහං. එතන මෙතන විශේෂයෙන් මෙන්න මේ කාරණාව අපිට වැදගත්. භාවනා කම්මස්ස නිමිත්තං ආරම්මනත්තාති පරිකම්ම නිමිත්තං. එතන පරිකම්ම භාවනා කියන එකත් එහෙමයි. භාවනාවට නැත්නම් භාවනා නිමිත්තට අරමුණ ආරම්මණය ලබලා දෙන්න නිසා ඒක පරිකර්ම භාවනා කියන නමින් හඳුන්වනවා. ආදි කර්මය පරිකර්ම කියන භාවනාවට පූර්ව අවස්ථාවේදී යෙදෙන භාවනා නිමිත්ත පූර්ව භාග නිමිත්ත හැටියට අපි එක හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට පරිකම්ම නිමිත්තං උග්ඝහ නිමිත්තං පටිභාග නිමිත්තං චේති
තීනි නිමිත්තානිච වේදිතබ්බානි. ඒතර නිමිති තුනක් පිළිබඳව මෙතනදී සාකච්ඡා කරනවා. එතකොට භාවනා නිමිති ඒකේ පළවෙනි එක ගත්තොත් එහෙම පරිකම්ම නිමිත්තං. ඒ වගේම උග්ඝහ නිමිත්තං. තුන්වෙනි එක පටිභාග නිමිත්තං. පටිභාග නිමිත්තං චේති තීනි නිමිත්තානිච. තීනි නිමිත්තානිච වේදිතබ්බානි. තීනි නිමිත්තානිච වේදිතබ්බානි. පරිකර්ම නිමිත්තං. පරිකම්ම නිමිත්තං. පරිකර්ම නිමිත්ත. උග්ඝහ නිමිත්තං. උද්ග්‍රහ නිමිත්ත. පටිභාග නිමිත්තං චේති. ප්‍රතිභාග නිමිත්ත යනුවෙන් තීනි නිමිත්තානිච. නිමිති තුනක්ද වේදිතබ්බානි දත යුතුය. ඊළඟට කතං පඨවි කසිනං ආපෝ කසිනං තේජෝ කසිනං වායෝ කසිනං නීල කසිනං පීත කසිනං ලෝහිත කසිනං ඕදාත කසිනං ආකාශ කසිනං ආලෝක කසිනං චේති ඉමානි දස කසිනානි නාම. එතකොට මීට පෙර අපිට හම්බ වුණා දස කසින, දස අසුබ, දස අනුස්සති මේ ආදී වශයෙන් නාම වශයෙන් පමණක් දක්වන ධර්ම සංග්‍රහයන්. එතනදී අපිට මුලින් හම්බ වුණේ ඒවා නම් කිරීම විදියට විතරයි. නම් කිරීම විදියට විතරයි. එතකොට දැන් මෙතනදී ඒ නම් කිරීම වශයෙන් තිබුණ ඒ ධර්මයන් නැවත පැහැදිලි කිරීමක් සිදු කරනවා ඒ වගේ අංග වශයෙන්. එහෙනම් කතං කෙසේදයත් කතං ඔන්න දස කසින නම් කරලා තියෙනවා. ඒතර මොකද්ද පළවෙනි එක ගත්තොත් එහෙම පඨවි කසිනං. පඨවි කසිනං. දෙවැන්න ආපෝ කසිනං. තුන්වැන්න තේජෝ කසිනං. හතරවැන්න වායෝ කසිනං. පස්වැන්න නීල කසිනං. හයවැන්න පීත කසිනං. හත්වැන්න ලෝහිත කසිනං. අටවැන්න ඕදාත කසිනං. නවවැන්න ආකාශ කසිනං. දහවැන්න ආලෝක කසිනං චේති ච ඉති ඉමානි. ඉමානි දස කසිනානි නාම. ඉමානි දස කසිනානි නාම. එතකොට අපි බලමු අර්ථ කතං කෙසේද යත්. කතං අංක 1 පඨවි කසිනං පෘථිවි කසිනය. ආපෝ කසිනං ආපෝ කසිනය. තේජෝ කසිනං තේජෝ කසිනය. වායෝ කසිනං වායෝ කසිනය. නීල කසිනං නීල කසිනය. වර්ණ වශයෙන් ගත්තාම පඨවි ආපෝ තේජෝ වායෝ එතන භූත රූප පද නම් කරගෙන කසින 4යි. ඊළඟට නීල පීත ලෝහිත ඕදාත වශයෙන් වර්ණ වශයෙන් 4යි. එතකොට නීල කසිනය, පීත කසිනය, ලෝහිත කසිනය, ඕදාත කසිනය වර්ණ 4යි. නිල්, කහ, රතු, සුදු. ඊළඟ ආකාශ කසිනය.
අවකාශ කසිනය. ඊළඟට ආලෝක කසිනංච ඉති. ආලෝක කසිනේ යනුවෙන් ඉමානි මේ දස කසිනානි නාම. මේවා දස කසින නමින් හඳුන්වනවා. එතකොට මේ දස කසින ධර්මයන් පිළිබඳව එතන විග්‍රහ කරනවා. ඉමානි දස කසිනානි නාම. ඉමානි දස කසිනානි නාම. මේවා දස කසින නමින් හඳුන්වනවා. එතකොට ඒ වගේන් ගත්තාම මුල් හතර මම කලිනුත් පැහැදිලි කරා පඨවි කසින ආදිය හඳුන්වනවා. ඒ කියන්නේ මුල් හතර හඳුන්වනවා භූත කසින කියලා. ඇයි ඒවට භූත කසින කියලා කියන්නේ? පඨවි ආපෝ තේජෝ වායෝ ඒවා සතර මහා භූත රූප පදනම් කරගෙන හටගෙන තියෙන නිසා ඒවා හඳුන්වනවා භූත කසින කියලා. ඊළඟට නීල පීත ලෝහිත සහ ඕදාත කියන හතර හඳුන්වනවා වර්ණ කසින කියලා. එතකොට එතන වර්ණ හතරක් තියෙනවා. නිල් පැහැය, කහ පැහැය, රත් පැහැය සහ සුදු පැහැය කියන හතර. ඊළඟට ආකාශ කසිනය එකයි. ඒ නිසා ආකාශ කසිනමයි ඒක. ඊළඟට ආලෝක කසිනයත් ඒ වගේ ආලෝක කසින එකයි. ඒ නිසා ඒකට විශේෂ නාමයක් දක්වන්නේ නැහැ. එතකොට මුල් හතර භූත කසින හැටියටත් ඊළඟ හතර වර්ණ කසින හැටියටත් ආලෝක සහ ආකාශ කියන කසිනයන් දෙක වෙන වශයෙන් උත් හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට ඔන්න අපි කසින වලින් පස්සේ අපි අවධානය යොමු කරන්නේ අසුබයන්ට. ඒතර දස අසුබානි කියලා අපිට වචනයක් හම්බ වුණා මීට පෙර. ඒතර එතන මේ නාමිකව දක්වපු දස අසුබයන් එකිනෙක විග්‍රහ කිරීම තමයි මෙතනදී සිද්ධ කරන්නේ. ඒතර මොකද්ද කියන්නේ? උද්දුමාතකං විනීලකං විපුබ්බකං විච්චිත්තකං වික්කායිතකං වික්කිත්තං හත වික්කිත්තකං ලෝහිතකං පුලවකං අට්ටිකං චේති ඉමේ දස අසුභා නාම. බලමු. උද්දුමාතකං විනීලකං විපුබ්බකං විච්චිත්තකං වික්කායිතකං හත වික්කිත්තකං වික්කිත්තං හත වික්කිත්තකං ලෝහිතකං පුලවකං අට්ටිකං චේති 11 ඉමේ දස අසුභා නාම. අපිට ওই විදිහට පුළුවන් මේක පැහැදිලි කරගන්න. බලමු. පළවෙනි අසුභය උද්දුමාතකං. එතකොට උද්දුමාතක කියන එක විස්තර කරනවා. උද්ධන්දු මාතං සුතං ජව ශරීරං උද්දුමාතං තදේව කුච්චි තට්ඨේන උද්දුමාතකං. එතකොට මේ ඉදිමුණු ශරීරය ඇත්තේ ඉදිමුණු ශරීරය තමයි උද්දුමාතක කියලා කියන්නේ. ඊළඟට සේත රතනාදීනං විමිස්සිතං යේ බුයේන නීලවන්නං චව ශරීරං විනීලකං විවිධං නීලවන්නං අස්සාති විනීලකං. ඔන්න දෙවැන්න විග්‍රහ කරනවා. විනීලක කියන ඒ අසුභය නැත්නම් ඒ මෘත ශරීරයේ දෙවන අවස්ථාව. සේත රත්තාදීනං විමිස්සිතං සුදු පැහැය සහ රත් පැහැය මිශ්‍ර වුණු යේ බුයේන නීලවන්නං චව ශරීරං විනීලකං
බොහෝසෙයින් නිල් වර්ණ ගැන්වුණු මෘත ශරීරය. එහෙම නැත්නම් විවිධං නීලවන්නං අස්සාති. විවිධ වූ නීල වර්ණයෙන් සමන්විත ශරීරයක් වන නිසා ඒක විනීලකම්. ඒ කියන්නේ නිල් පැහැගැන් වූ ශරීරය. ඊළඟට තුන්වෙනි එක විපුබ්බකම්. විපුබ්බකම් කියලා කියන්නේ විපුබ්බකම් කියන එක විස්තර කරනවා. විස්සවන්ත පුබ්බකං චව ශරීරං විපුබ්බකං. විස්සවන්ත පුබ්බකං සරව ගලන ශරීරය. සරව ගලන ශරීරය විස්සවන්තං විසුරුවන. සරව විසුරුවන ශරීරය නිසා ඒක විපුබ්බක කියලා කියනවා. ඊළඟ විච්ඡිද්දකං අංක 4 විච්ඡිද්දකං මජ්ජේ ද්විදා චින්නං චව ශරීරං විච්ඡිද්දකං. මජ්ජේ ද්විදා චින්නං මජ්ජේ මැද කියන ශරීරයේ ද්විදා චින්නං දෙකට පැලී ගිය පිපිරුම් සහිත චව ශරීරං මල සිරුර විච්ඡිද්දකං කියලා කියනවා. ඊළඟට වික්කායිතකං පස්වෙනි අසුබය. පස්වෙනි අසුබය ගත්තොත් එහෙම සෝන සිගාලාදීහි විවිධාකාරේන කායිතං චව ශරීරං. සෝන සිගාලාදීහි. එතකොට මේ බල්ලෝ ඒ වගේම හිවල්ලෝ ආදී සත්වයන් විසින් විවිධාකාරේන විවිධ අයුරින් කායිතං කන ලද චව ශරීරං මල සිරුර තමයි වික්කායිතකං කියලා කියන්නේ. වික්කායිතකං. ඊළඟට වික්කිත්තකං අංක 6 6වෙනි අසුබය. සෝන සිගාලාදීහි විවිධාකාරේන ඛණ්ඩිත්වා තත්ත කිත්තා වික්කිත්තකං. එතකොට මේ විදිහට මුලින් කිව්වා කෑලි කඩලා කාලා තියෙන ශරීරය. ඊළඟට සෝන සිගාලාදීහි බල්ලන් හිවලුන් ආදීන් විසින් විවිධාකාරයෙන් විවිධ ආකාරයෙන් ඛණ්ඩිත්වා කඩලා තත්ත කිත්තා ඒ තැන්වල විසිරුවන ලද ශරීරයක් නිසා වික්කිත්තක ශරීර කියලා කියනවා. ඊළඟට 7 කාකපදාදී ආකාරේන සත්තේන හනිත්වා විවිධා කිත්තං හත වික්කිත්තං. පදාදී ආකාරේන සත්තේන හනිත්වා විවිධා කිත්තං. එතකොට අතපය ආදී වශයෙන් එකට නැති ඒවා වෙන් කරලා දක්වලා තියෙන වෙන් වශයෙන් අංග වෙන් වශයෙන් විසිරලා තියෙන ශරීරය හත වික්කිත්තක කියලා කියනවා. ඊළඟට අංක 8 තංකණං හතා ලෝහිත පග්ගරණකං චව ශරීරං. ලෝහිතකං. එතකොට ලේ ගලන ශරීරය. ලේ වැగిරෙන ශරීරය. මෘත ශරීරය. ඊළඟට අංක 9 පග්ගරණක කිමිකුලාත් කින්නං චව ශරීරං. ඒ වගේ මේ වැగిරෙන කිමිකුලානං ආකින්නං පණුවන්ගෙන් ගැවසීගත් චව ශරීරං මල සිරුර තමයි පුලවක කියන නමින් හඳුන්වන්නේ. ඊළඟට අංක 10 වෙනි අසුබය අට්ටි සංකලිකා අන්තමසෝ ඒකම්පි අට්ටිවා අට්ටිකං. එතකොට සම්පූර්ණ ශරීරයේ විනාශ වෙලා ගියාට පස්සේ ඉතිරි වෙන අට්ටි සංකලිකා ඇටසැකිල්ල තමයි මෙතන අට්ටිකං කියලා කියන්නේ. එතකොට මේ විදිහට භාවනාව සඳහා ආරමුණු වන දස අසුබයන් අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අනුස්සති 10 ගැන කතා කරන්නේ බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, දේවතානුස්සති,
උපසමානුස්සති මරණානුස්සති කායගතා සති ආනාපාන සති චේති ඉමා දස අනුස්සතියෝ නාම. අපි අංකණය කරගත්තොත් එහෙම 1 2 3 4 5 6 7 උපසමානුස්සති 8 මරණානුස්සති 9 කායගතා සති 10 ආනපාන සති ච ඉති ඉමා දස අනුස්සතියෝ. අපිට මේ විදිහට ගන්න පුළුවන්. එතකොට බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ පිළිබඳව සිහි කිරීම. ඒ වගේම ධම්මානුස්සති ධර්මයේ පිළිබඳ සිහි කිරීම. සංඝානුස්සති සංඝයා පිළිබඳ සිහි කිරීම. සීලානුස්සති සීලය පිළිබඳ සිහි කිරීම. ත්‍යාගානුස්සති ත්‍යාගයේ පරිත්‍යාගයේ පිළිබඳ සිහි කිරීම. දේවතානුස්සති දෙවියන් පිළිබඳව සිහි කිරීම. උපසමානුස්සති මානසික වශයෙන් උපශමයේ පිළිබඳව සිහිපත් කිරීම. මරණානුස්සති මරණය පිළිබඳව සිහි කිරීමෙන් කරන භාවනාව. කායගත සති කයානුව අරමුණු කොටගෙන කරන භාවනාව. ආනාපාන සති ආස්වාසය ප්‍රාස්වාසය පදනම් කරගෙන කරන භාවනාව. ච ඉති යනුවෙන් ඉමා මෙහි දස අනුස්සතියෝ අනුස්සති 10ක් වේ. එතකොට දස කසින දස අසුබ සහ දස අනුස්සති යනුවෙන් 10 කාණ්ඩ 3ක් පිළිබඳව අපේ අධ්‍යයනයේ අවධානය යොමු කළා මේ පාඩමේදී. එතකොට 30ක් ගැන භාවනා අරමුණු අපි මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා. ඊළඟට අප්පමඤ්ඤ චෛසික 4. එතකොට මේ හතරත් භාවනා අරමුණු හැටියට තමයි අභිධර්මාර්ථ සංග්‍රහයෙහි ඉදිරිපත් වෙන්නේ. එතකොට මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා චේති ඉමා චතස්සෝ අප්පමඤ්ඤා නාම බ්‍රහ්ම විහාරාතිපි වොච්ඡanti. බලමු මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා චේති ඉමා චතස්සෝ අප්පමඤ්ඤා නාම බ්‍රහ්ම විහාරාතිපි වොච්ඡanti. අපිට මේ විදිහට මේක ගලප ගන්න පුළුවන්. එතකොට එතන කියනවා මොකද්ද? මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා චේති ඉමා චතස්සෝ අප්පමඤ්ඤා නාම. මෙත්තා මෛත්‍රිය, කරුණා ගුණය, මුදිතා මදහත් බව, උපේක්ඛා උපේක්ෂා සහගත බව. ච ඉති යන මේ ඉමා චතස්සෝ මේ හතර අප්පමඤ්ඤා නාම අප්පමඤ්ඤ චෛසික නමින් හඳුන්වනවා. එහෙම නැත්නම් මෙතනදී නම් චෛසික අර්ථයෙන් නෙවෙයි මෙතන ඉදිරිපත් වෙන්නේ. මෙතනදී භාවනා අරමුණු හතරක් හැටියටත් ඉදිරිපත් වෙන සමත භාවනාව සඳහා අරමුණු වන කරුණු හතරක් හැටියට අපිට මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන කර්මස්ථාන හඳුනා ගන්න පුළුවන්. ඒතකොට 34ක් කර්මස්ථාන මෙතනදී ඉදිරිපත් වෙනවා. ඒ වගේම මේවා හැඳින්වීම සඳහා භාවිත වන තවත් නමක් පිළිබඳව අපේ අවධානය යොමු කරලා තියෙනවා. බ්‍රහ්ම විහාරාතිපි වොච්ඡanti. මේවා හැඳින්වීම සඳහා බ්‍රහ්ම විහාර කියන විශේෂ නාමයෙන්ොත් මේවා වොච්ඡanti කියනු ලැබේ. හඳුන්වනවායි කියලා ප්‍රකාශ කරලා තියෙනවා අපිට දැක ගන්න පුළුවන්. ඊළඟට ආහාරේ පටික්කුල සංඥා ඒකා සංඥා නාම. ඔන්න ඊට පස්සේ අපිට හම්බ වුණා තව සංඥාවක්. මොකක්ද ඒකේ පළවෙනි එක? සංඥා 1යි. ආහාරේ පටික්කුල සංඥා. ආහාරේ පටික්කුල සංඥා ඒකා සංඥා නාම. ඊළඟට චතු ධාතු අවත්තානං ඒකං වවත්තානං නාම. අපිට ওই විදිහට පුළුවන් හඳුනා ගන්න. ආහාරේ පටික්කුල සංඥා. ආහාරයේහි පිළිකුල් සංඥාව. ආහාරයේහි පිළිකුල් සංඥාව තමයි ඒකා සංඥා නාම.
එක්වැදෑරුම් සංඥාව ලෙස මෙහි ඉදිරිපත් වෙන්නේ. ඒතර 34යි 1යි 35යි. ඊට පස්සේ අපිට හම්බ වෙනවා අංක 10 යටතේ චතු ධාතු වවත්තානං ඒකං වවත්තානං නාම. චතු ධාතු ව්‍යවස්ථානය. ධාතු හතර පිළිබඳ ව්‍යවස්ථානය. ඒතර පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ඒ චතු ධාතු නැත්නම් සතර මහා භූත රූප පිළිබඳව ඒ එක් එක් ධාතු වල තියෙන ලක්ෂණ නිශ්චය කිරීම, ව්‍යවස්ථානය කිරීම, ලක්ෂණේ නිශ්චය කිරීම තමයි මෙතන චතු ධාතු වවත්තාන කියන අදහස් කරලා තියෙන්නේ. ඒතර මේ චතු ධාතු වවත්තාන කියන එක ඒකං වවත්තානං නාම එකම ව්‍යවස්ථානය හැටියට ඉදිරිපත් වෙනවා. එතකොට දැන් දස කසින, දස අසුබ, දස අනුස්සති එතන 30යි. ඊට පස්සේ අප්පමඤ්ඤ 4යි 34යි. සංඥා 1යි 35යි. ඊට පස්සේ ව්‍යවස්ථාන 1යි 36ක් විදියට අපිට මෙතනදී හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට ආකාසානංචායතනාදයෝ චත්තාරෝ ආරූපාණාම. සතර ආරූප ධර්මයන් පිළිබඳව. ආකාසානංචායතනාදයෝ චත්තාරෝ ආරුප්පා නාමාති. ආරුප්පා නාමාති. සබ්බතාපි සමත නිද්දේසේ චත්තාලීස කම්මට්ටානානි භවಂತಿ. හරි. එතකොට 36යි ඊට පස්සේ මෙතන අපිට හම්බ වෙනවා ආරුප්ප ධර්ම 4ක්. එතකොට ආකාසානංචායතනාදය අපිට එකයි දීලා තියෙන්නේ. එතකොට ආකාසානංචායතන ආදිය. එතකොට ආකාසානංචායතන අපි තේරුම් ගන්න ඕන. ආකාසානංචායතනය, විඥානංචායතනය, ආකින්චඤ්ඤායතනය සහ නේව සංඥා නාසඤ්ඤායතනය කියන 4. එතකොට ආකාසානංචායතනාදයෝ ආකාසානංචායතනය ආදී චත්තාරෝ ධර්ම 4 ආරුප්පා නාමාති. ආරුප්ප යනුවෙන් හැඳින්වේ. සබ්බතාපි සියලු ආකාරයෙන් සමත නිර්දේශේහි චත්තාලීස කම්මට්ඨානානි කර්මස්ථාන 40ක් භවಂತಿ වෙති. එතකොට කමඨහන් 40ක් අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා සමත විග්‍රහයේදී. හරි. එතකොට ඔය සාකච්ඡා කරපු කාරණාත් එක්ක අපි දැන් 9 වෙනි පරිච්ඡේදයේ ඉන්නේ. ත්‍රිකේදී විශේෂයෙන් කමඨහන් පිළිබඳව තමයි කතා කරන්නේ. සමත සහ විදර්ශනාව අරමුණු කොටගෙන ඒ අතරින් අපි බලමු මෙතනදී මූලික වශයෙන් පළවෙනියෙන් ප්‍රශ්න කරනවා අපෙන් ෂට්වැදෑරුම් චරිත විග්‍රහය. එතකොට චරිත පිළිබඳව අපිට හම්බුණා භාවනාව සම්බන්ධයෙන් කරන මූලික පැහැදිලි කිරීමේදී චරිත 6ක් පිළිබඳව. රාග, ද්වේෂ, මෝහ, සද්ධා, බුද්ධි, විතර්ක කියන. එතකොට මේ චරිත නම් කරලා ඒ චරිත ලක්ෂණ පිළිබඳවත් ඒ වගේම ඒ චරිතයන්ට අදාළ වන කමඨහන් පිළිබඳවත් මෙතනදී පැහැදිලි කිරීමක් සිදු කිරීම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම භාවනාවන් ගැන කතා කරනකොට භාවනා තුනක් ගැන විශේෂයෙන් සඳහන් වුණා. පරිකම්ම භාවනා, උපචාර භාවනා සහ අප්පනා භාවනා. පරිකම්ම භාවනා, උපචාර භාවනා, අප්පනා භාවනා චේති තිස්සෝ භාවනා. භාවනාව සම්බන්ධයෙන් ඉදිරිපත් වෙන කරුණු තුනක් හැටියට. ඒතකොට මෙන්න මේ කරුණු තුන පිළිබඳව ධර්මානුකූල විවරණයක් කිරීම තමයි මේ මගින් අපේක්ෂා කරන්නේ. හරි. එහෙමනම් ඔබ අද දවසේදී මේ සිද්ධ කරපු පාඩම් පිළිබඳව සාවධාන වෙලා මේ ප්‍රශ්න වලට පිළිතුරු ගොනු කරගන්න හැටියට සිහිපත් කරමින් අද දවසේදී පාඩම අවසන් කරන්නටයි සූදානම් වෙන්නේ. එහෙමනම් නැවත හමු වෙනතුරු සියලු දෙනාටම තෙරුවන් සරණයි, සුබ දවසක් වේවා. සබ්බදානං ධම්මදානං
වචිනාති. සියලු දානයන්ට වඩා ධර්මදානය උතුම් වන්නේය යන උතුම් බුදුවදන පසක් කරමින් ප්‍රාචීන අධ්‍යාපනය ලබන සුවහසක් හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවාදරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික ෆ්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහංගු සමාජ සත්කාරයයි ඩීපී ප්‍රාචීන අධ්‍යාපනය